ඊළඟ ගැටලුව විදිහට අපි සාකච්ඡා කරන්නේ ප්‍රතිශත ගැටලුවක්. ප්‍රතිශත ගැටලුවක්. ප්‍රතිශත කොටස අපි ඉගෙන ගන්නවා 9 වසරේ ඉඳලා. ලාභ අලාභ, වට්ටම් කොමිස්, ඊට පස්සේ වරිපණම් බදු, තීරු බදු, වැට් බදු, ආදායම් බදු, ඒ වගේ දේවල්. අපිට ඉගෙන ගන්න තියෙනවා තව 11 වසරට ආවට පස්සේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම, ඊට පස්සේ වැල් පොලිය සහ කොටස් වෙළඳපළ ගැන. ওই කොටස් ඔක්කොම ප්‍රතිශත ගැටලුව ආශ්‍රිත වෙනවා. ප්‍රතිශත ගැටලුව ආශ්‍රිතව වැඩිපුරම අහන ප්‍රශ්නයක් තමයි හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම කියන කොටස. බලන්න මේ ප්‍රශ්නේ මම දීලා තියෙන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම ආශ්‍රිත ගැටලුවක් විදිහට. බලමු ප්‍රශ්නය අපි. රුපියල් 80000කට අත්පිට මුදලට විකිණෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකිවන පරිදි මිලදී ගත හැකිය. මෙහිදී 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ. මාසික වාරිකයක වටිනාකම ගණනය කරන්න. 2016 අවුරුද්දේ අහලා තිබුණා මාසික වාරිකය ගණනය කරන්න. 2017 අවුරුද්දේ අහලා තිබුණා වාර්ෂික පොලිය සහ මාසික පොලිය ගණනය කරන්න කියලා. එතකොට ප්‍රශ්නය අවුරුදු දෙකේ දීලා තියෙන දෙපැත්තට. හීනවන ශේෂ ක්‍රමයේ හරියට හදා ගන්න ඕනේ නම් ඒ ගැටලු දෙකම කරන්න. මම මේ කියන කොටස් Tamanට පුළුවන් නම් වෙනම කොලයක ලියා ගන්න. මම මේ දෙන ප්‍රශ්න මොකද මේ අවුරුද්දේ O level paper එකට ගෙස් කරලා කියන questions හොඳේ ඔය. ඒ නිසා 2016 paper එකේ තියෙන ප්‍රශ්නය සහ 2017 තියෙන paper එකේ තියෙන ප්‍රශ්න දෙක කරලා යන්න paper එකට යන්න කලින්. මේ ප්‍රශ්නයට අදාළව පිළිතුර ලියන්න මෙන්න මෙහෙමයි. මේක ලියන්න නම් ප්‍රතිශත ගැටලුවක් නම් අපි අනිවාර්යෙන් වාක්‍ය ලියන්න ඕනේ කියලා අපි දන්නවා. වාක්‍ය නිවැරදිව ලියලා පිළිවෙලට ගාන පේලියට හදාගෙන යන්න ඕනේ. ඒකට තියෙනවා මේ රටාවක් තියෙනවා නැත්නම් ගලාගෙන යෑමක් තියෙනවා මේ ගානේ. ඒ නිසා තමයි මම සාමාන්‍ය රචනා ප්‍රශ්න පේපර් එකට නැත්නම් ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට තෝරගන්න කියන පළවෙනි ප්‍රශ්නය තමයි ප්‍රතිශත ගැටලුව. ඒකට හේතුවක් තියෙනවා. සයන්ටිෆිකලි තියෙනවා. ඒ වගේම පේපර් එකේ අපි නිකන් සාමාන්‍ය දැනුමින් අපි හිතමුකෝ. ඔයා මොනා හරි දෙයක් කරන්න යනකොට පටන් ගන්නකොටම මිලෝ සංසාරයක් දන්නේ නැති පේපර් එකක නැත්තම් ගැටලුවක් හම්බුනොත් තියෙන. එපා වෙනවනේ. දාලා දුවන්න හිතෙනවනේ. හැබැයි බහුතරයක් ළමයි ගැටලු හොඳටම හදන කොටසක් තමයි ප්‍රතිශත ගැටලුව. ඔයාලා මතක් කරලා බැලුවොත් එහෙම Tamanට ප්‍රතිශත ගාන මොනා හරි කරලා හදාගත්ත හැකි. එතකොට ප්‍රතිශත ගැටලුවක ලාභ අලාභ වට්ටම් කොමිස් මොනා හරි ගේමක් ගහගන්න පුළුවන් නේ අපිට. ඒ නිසා ප්‍රතිශත ගැටලුව පළවෙනිට හදන්න පටන් ගන්නවා නම් හොඳයි දරුවෝ. මොකද ඒකෙන් වෙන්නේ ප්‍රතිශත ගැටලුවේ තියෙන පළවෙනිට ගාන හදුවහම Tamanට සම්පූර්ණ ගාන ඉවර වෙනකන් හදන්න පුළුවන්. ඒ නිසා Tamanට එතනදී ටිකක් මොටිවේට් වෙනවා. මම මේක හැදුවා දැන් මං හදනවා එහෙනම් පේපර් එක දෙනවා මේ පාර මං E එකක් ගහනවා E+ එකක් ගහලා තමයි ගෙදර ඉන්නේ කියලා කරලා එන්න පුළුවන්. නේද? ඒ නිසා ප්‍රතිශත ගැටලුව පළවෙනියට තෝරගන්නවා නම් හොඳයි. ප්‍රස්ථාර ගාන කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් තුන්වෙනියට විතර කරන්න ඕනි ගානක්. මොකද ප්‍රස්ථාරය අඳින්න අපිට ටිකක් වෙලා යනවා. ඔයාලා පේපර් එක ලියන්න ගිය ගමන් එතන ඒ තියෙන මානසිකත්වයත් එක්ක ටිකක් ප්‍රස්ථාර ගාන හදන්න ටිකක් අමාරුයි සමහර ලාවට. ප්‍රස්ථාරය හරියට අඳින්න ඕනි වෙලා යනවා. රචනා ප්‍රශ්නයකට විනාඩි 15කට 16කට වඩා වැඩිපුර කාලයක් ගත කරන්න එපා. හරි? හැමතිස්සෙම ප්‍රශ්නයකට උත්තර ලියනකොට විනාඩි 15ක් 16ක් වගේ අතර පරාසයක කරන්න. අපි දන්නවා එක රචනා ප්‍රශ්නයක විනාඩි 18ක් තියෙනවා. පැය 3ක් පේපර් එක තියෙනවානේ. අපිට ප්‍රශ්න 10ක් තියෙනවා. විනාඩි 180ක්. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 18ක් හම්බ වෙනවා. හැබැයි විනාඩි 18ම පාවිච්චි කරන්න එපා. මොකද සමහර ප්‍රශ්න වලට ඊට වැඩි කාලයක් ගත වෙනවනේ. ඒ නිසා විනාඩි 15ක 16ක විතර කාලයකින් ප්‍රශ්නයකට උත්තර ලියන්න. හොඳයි. මම මේක ලියලා පෙන්නන්නම්. අපි වාක්‍ය අනුසාරයෙන් ලියද්දී අපි පළවෙනියටම ලියන්න ඕනි මේකේ තියෙන භාණ්ඩේ වටිනාකම. නැත්තම් මෙතන අපිට දීලා තියෙන්නේ අත්පිට මුදලට ගන්න පරිගණක යන්ත්‍රයන්නේ. මම මුලින්ම ලියන්න භාණ්ඩේ වටිනාකම කියලා. භාණ්ඩේ වටිනාකම 80000යි. ඊළඟට ලියන්න ඕනි මූලික ගෙවීම. මූලික ගෙවීම. මූලික ගෙවීම රුපියල් 20000යි. මූලික ගෙවීම 20000යි.
ගෙවන්න ඉතිරි වෙනවා රුපියල් 60000ක්. මම මෙතන ඉතිරිය කියලා ලියන්න. ඉතිරිය 60000යි. දැන් රුපියල් 60000ක් ඉතිරි වෙනවා අපිට ගෙවන්න. අපි මොකද සාමාන්‍යයෙන් කරන්නේ? රුපියල් 60000 සමාන මාසික වාරික 12කින් පොලියක් නැතුව ගෙවාගෙන ගියොත්. පොලියක් ගෙවන්නේ නැතුව. දැන් ඔය තියෙනවනේ එක එක ආයතනවල නෝ පොලි හරි ජොලි කියලා කියනවා එක එක ඒවා තියෙනවනේ. එතකොට අපි මේක නිකම්ම පොලියක් නැතුව මේ රුපියල් 60000 ගෙවාගෙන ගියොත් එහෙම කීය ගාණ ගෙවන්න වෙයිද? බලමු. පොලි රහිත ණය වාරිකය. නැත්නම් ඒකට අපි සමහර අය ලියනවා පොලි රහිත ණය වාරිකය වෙනුවට වාරිකයක අගය කියලා ලියනවා. නැත්නම් ණය මුදලක කොටසක අගය කියලාත් ලියනවා. ඕක ඔයාලගේ අච්චු පොතේ තියෙන කොටසක අගය කියලා. කොටසක අගය කියලා ලිව්වත් කමක් නැහැ. පොලි රහිත ණය වාරිකය කියලා කිව්වත් කමක් නැහැ. මම මෙතන ලියන්නම් කොටසක අගය කියලා. කොටසක අගය දරුවනේ ලබා ගන්න අපි ගෙවන්නට ඉතිරි වෙලා තියෙන රුපියල් 60000 අපි බෙදනවා වාරික ගාණින්. රුපියල් 60000 12න් බෙදන්න තියෙන්නේ. රුපියල් 60000 12න් බෙදුනහම පොලිය නැතුව අපි ගෙවාගෙන ගියොත් රුපියල් 5000 ගාණි ගෙවන්න ඕනේ. මම මේ යටින් ඉරි ගහන්නේ ලකුණු හම්බ වෙන තැන්. හරි? ලකුණු හම්බ වෙන තැන් වලට මම මෙහෙම යටින් ඉරි දෙකක් ගහනවා. ඊළඟට කොටසක අගය රුපියල් 5000යි. ඊළඟට මම හදන්න ඕනින්නේ මාසික වාරිකයකට පොලිය. මාසික වාරිකයකට පොලිය. මොකද්ද ඔය මාසික වාරිකයකට පොලිය කියලා කියන්නේ? දැන් මෙතන මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරද්දී පොලිය හැදෙන්නේ මෙන්න මෙහෙම. ඕක ගොඩක් වෙලාවට අපි පොලිය හදාගෙන යනකොට මෙන්න මෙහෙම මම නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම රුපියල් 10000ක් අපි ගන්නවා කොහේ හරි බැංකුවකින් නැත්නම් මොනවා හරි මූල්‍ය ආයතනයකින්. රුපියල් 10000ක් අරගෙන අපි ඒක රුපියල් 10000 මාසික වාරික 10කින් ගෙවනවා. කීයකින්ද ගෙවන්නේ? මාසික වාරික 10කින් ගෙවනවා රුපියල් 1000 ගානේ. 1000 ගානේ ගෙවාගෙන යනකොට පළවෙනි මාසෙදී පොලිය හදන්නේ අපිට දැන් 10000ම අපි ණයන්නේ අර බැංකුවට. පළවෙනි මාසෙදී පොලිය හදන්නේ අර රුපියල් 10000ටම. ඊළඟ මාසෙදී පොලිය හදන්නේ අර ඉතිරි වෙලා තියෙන මුදල. දැන් අපි 1000ක් ගෙව්වනේ. දෙවෙනි මාසෙදී පොලිය හදන්නේ අපි පළවෙනි මාසේ 1000ක් ගෙව්වා. දැන් අපි බැංකුවට ණය රුපියල් 9000යි. එහෙනම් දෙවෙනි මාසෙදී පොලිය හදන්නේ රුපියල් 9000ට. තුන්වෙනි මාසයේ වෙනකොට තවත් 1000ක් ගෙවල ඉවරයි. දැන් අපි 2000ක් ගෙවලා දැන් අපි ණය වෙලා තියෙන රුපියල් 8000යි. එහෙනම් ඒ කට්ටිය පොලිය හදන්නේ රුපියල් 8000ට. අන්න ඒ විදිහට වාරිකයේ ගෙවාගෙන යනකොට අර අඩු වෙන මුදලට වෙන පොලිය හදන එක තමයි අපි කියන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගන්නය කිරීම කියලා. ඒක අපිට අර සුළු පොලිය හදනවා වගේ අවුරුදු ගාණෙන් ගුණ කරලා හදන්න බෑ. අපි හීනවන ශේෂ ක්‍රමයට පොලිය හදනකොට අපිට හදා ගන්න වෙනවා මාස ඒකකයට පොලිය කීයද කියලා. මාස ඒකකයට පොලියෙන් අපිට ලැබෙන්නේ මෙන්න මෙහෙම. බලන්න මම හදන විදිය. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය සමානයි රුපියල් 5000ට 124ක් වර්ෂයකදී ගෙවන්න ඕනේ. 124 කියන එක අපිට ලියන්න පුළුවන් 24 බෙදීම 100 විදිහට. දැන් මේක තියෙන වර්ෂයකටනේ. අපි හොයන්න ඕනේ මාසයකටනේ. ඒ නිසා මේක අපි ගුණ කරනවා තව 12න් එකෙන්. 24ට 12 ඒවා 2යි. 12ට 1යි. 100 තියෙනවා බිංදු දෙකක්. මේ බිංදු දෙකට මේ 5000 බිංදු දෙක කපන්න පුළුවන්. 50 වරක් දෙක අපිට ලැබෙන්නේ 50 වරක් දෙක 100යි. එහෙනම් මාස ඒකකයට පොලිය රුපියල් 100යි. රයිට්. ඔන්න දැන් අපි ඒකත් හොයාගත්තා. ඒකත් එක කොටසක්. එක පිළිතුරක්. ඊළඟට හොයන්න තියෙන විශේෂ දේ තමයි මාස ඒකක ගණන. මාස ඒකක ගන්න හොයන සමීකරණයක් තියෙනවා. නේද? මාස ඒකක ගන්න හොයන සමීකරණයක් තියෙනවා. මාස ඒකක ගණන හොයන සමීකරණය තමයි දරුවනේ n බෙදීම 2 n ධන 1 නැත්තම් වාරික ගණන බෙදීම 2 වරහන් ඇතුලේ වාරික ගණන ධන 1. මෙන්න මෙහෙම ලියන්න ඕනේ. මම තව බෝඩ් එකක් ගන්නන්නේ. අනිත් එක මම ලියා ගන්න දෙන්නම් ඔයාලට වෙනම කොටස් ටික වෙනම. ඊළඟට මම හදන්නේ
මාස ඒකක ගණන. මාස ඒකක ගණන හොයන සමීකරණය තමයි n බෙදීම 2 වරහන් n ධන 1. n කියලා කියන්නේ වාරික ගන්න. වාරික ගන්න අපි දන්නවා 12යි. 12 බෙදීම 2 වරහන් ඇතුලේ 12 ධන 1. 12 බෙද 2ෙන් බෙදුනහම 6යි. 12ට එකක් එකතු වුණාම 13යි. 13 වරක් 6 78යි. මාස ඒකක ගන්න කියලා කියන්නේත් වෙනම පිළිතුරක්. හරි? මාස ඒකක ගන්න හොයන එකටත් ලකුණක් හම්බ වෙනවා. ඊළඟට අපි හදන්න ඕනි විශේෂම දේ තමයි මුළු පොලී මුදල. මෙන්න මේ සමීකරණය තමන් විශේෂයෙන් මතක තියාගන්න එක හොඳයි. මුළු පොලී මුදල සමානයි මුළු පොලී මුදල සමානයි මාස ඒකක ගණන ගුණ කිරීම මාස ඒකකයට පොලිය. අපි කලින් හදාගත්තා මාස ඒකකයට පොලිය මාස ඒකකයට පොලිය හරි. මෙතන අපි ගත්තා මාස ඒකකයට පොලිය රුපියල් 100යි කියලා ගත්තා. මාස ඒකකයට පොලිය රුපියල් 100යි. ඒ වගේම මාස ඒකක ගන්න අපි ගත්තා 78යි කියලා. එහෙනම් මාස ඒකක ගණන ගුණ කිරීම මාස ඒකකයට පොලිය තමයි මුළු පොලී මුදල. මේ සමීකරණය වෙනම මතක තියාගන්න. මොකද 2017 ඔය ප්‍රශ්නේ ඇහුවා. මේ සමීකරණය දන්නවද කියලා. ඒක ඇහුවේ මෙන්න මෙහෙම. ඔයාලකින් අවසානයේ අහලා තිබුණේ මාසික පොලී අනුපාතිකය. මාසික පොලී අනුපාතිකය. නැත්තම් මාසික පොලී අනුපාතිකය නැත්නම් මේ මාස ඒකකයට පොලිය කොච්චරද කියලා. අවසානයේ 2017 අහලා තිබුණේ. 2016 අහලා තිබුණේ වාරික ගාන. වාරිකයක වටිනාකම. එහෙනම් දැන් අපි ඊළඟට හදන්න ඕනින්නේ මුළු පොලී මුදල. මුළු පොලී මුදල අපිට ලැබෙනවා මාස ඒකක ගන්න 78යි ගුණ කිරීම මාස ඒකකයට පොලිය රුපියල් 100යි අපිට ලැබෙනවා මුළු පොලිය විදිහට රුපියල් 7800ක් කියලා. මේක එක පිළිතුරක්. රුපියල් 7800යි. අවසානයේ අපිට හදන්න තියෙන්නේ වාරික ගාන. වාරික ගාන එකපාර එන්නේ නැහැ. රුපියල් 7800 අපි එකතු කරනවා මුළු මුදලට. දැන් අපිට ගෙවන්න ඉතිරි වෙලා තිබුණ ඔයාලට මුල මතක ඇති. මේ ගැටලුවේ අපිට රුපියල් 80000ක භාණ්ඩයෙන් රුපියල් 20000ක් ගෙව්වා. ඉතිරි වුණේ රුපියල් 60000යි. 60000ට අපි එකතු කරනවා මේ අදාළ පොලී මුදල රුපියල් 7800. එතකොට මුළු පොලිය විදිහට අපිට ලැබෙනවා නැත්නම් මුළු මුදල විදිහට අපිට ලැබෙනවා රුපියල් 67800ක් කියලා. 67800ක් කියලා ලැබෙනවා. මේකත් එක පිළිතුරක්. අවසානයේට අපිට හදන්න තියෙන්නේ වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම සමානයි රුපියල් 67800ක මුදලක් තමයි අපිට මුළු මුදල විදිහට දැන් ගෙවන්න වෙන්නේ. පොලිය රුපියල් 7800යි 60000ක් අනිවාර්යෙන් අපි ණයයි. ඒ ඔක්කොම අපි වාරික 12කින් බෙදන්න ඕනේ.
මෙතන ගොඩක් අය අහලා තියෙනවලු 78 ආවේ කොහොමද කියලා. මෙන්න මෙතන මම කොටසක් අතර මේ හරිය හැදුවේ නෑ මම ඒක ස්කිප් කරලා දැම්මේ මේ තීරේ කියලා. බබාලට තේරිලා නැහැ. ඒ කියන්නේ අපි විතර ගමු මොකද්ද වෙන්නේ කියලා. 12 බෙදීම 2 කියලා කියන්නේ බබාලා 6යිනේ. 12 බෙදීම 2 කියලා කියන්නේ 6යි. 6 අපිට ಗುಣ කරන්න තියෙනවා මේ වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යාවෙන්. වරහන් ඇතුලේ තියෙන 12 වරක් 12ට එකක් එකතු කරාම නැත්තම් 13යි. දැන් ගුණ කරලා බලන්න 13 වරක් 6 කීයද කියලා. අපිට එනවා 78යි කියලා. ඒ නිසා තමයි මාස එකක් ගන්න මම ගත්තේ 78යි කියලා. හරි? එහෙනම් 78 තමයි මාස එකක් ගන්න. මුළු පොලිය ලැබෙනවා 7800ක් ඒ නිසා අර රුපියල් 100ෙන් ගුණ කළාම ලැබෙනවා කිය. එතකොට රුපියල් 67800යි ගෙවන්නට තියෙන මුළු මුදල. පැහැදිලිද? හරි. ඊළඟට එහෙනම් අවසානයේ අපිට තියෙන්නේ මාසික වාරිකයක වටිනාකම රුපියල් 67800 12න් බෙදුනහම රුපියල් 5650ක් කියලා ලැබෙනවා. පිළිතුර මාසික වාරිකයක වටිනාකම රුපියල් 5650යි. එහෙනම් ප්‍රතිශත ගැටලුවේදී අපිට පිළිතුරු ලියද්දී මෙන්න මේ පිළිවෙලට ලියන්න ඕනේ. මම ස්ලයිඩ් ටික මුලින් ඉඳලා පෙන්නන්නම්. Tamanට මේක ලියා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. මේක ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. ඊළඟ කොටස තමයි ඊළඟ ස්ලයිඩ් එක. දෙවෙනි ස්ලයිඩ් එක මේකේ වුණා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. නැත්නම් ඔයාලට පස්සේ මේක බලන්නත් පුළුවන්. අවසන් පිළිතුර විදිහට ආය රුපියල් 5650යි කියලා.